පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් ප්‍රාග්ධන ස්වරූපයක් ගැන. තවත් ප්‍රාග්ධන අයිතමයක් ගැන. ස්වරූපයක් ගැන. අපි පහුගිය දවස්වල කතා කරා සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය, ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය, මූර්ත ප්‍රාග්ධනය, නේද? ස්ථාවර ප්‍රාග්ධනය, සංසරණ ප්‍රාග්ධනය, භෞතික ප්‍රාග්ධනය, නේද? ඔය වගේ දේවල් ගැන. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ සමාජ ප්‍රාග්ධනය ගැන. මේ සමාජ ප්‍රාග්ධනය ගැන සාකච්ඡා කරන්නේ. සමාජ ප්‍රාග්ධනය ගැන. පුතේ සමාජ ප්‍රාග්ධනයට කලින් පොඩ මතක් කරගන්න ප්‍රාග්ධනය කිව්වේ මොකක්ද කියලා. මොකක්ද ප්‍රාග්ධනය කිව්වේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට උපකාරී වන ආධාර කරන මිනිසාගේ නිර්මාණ තමයි අපි කිව්වේ මොකක්ද? ප්‍රාග්ධනය. මේ ප්‍රාග්ධනය වෙන්නේ මොකද්ද පුතේ? ඵලදායීතාව වැඩි වෙනවා. එහෙනම් අපි කියන පුතේ මොකද්ද කියන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට ආධාර කරන, උපකාර කරන, පහසු කරන මිනිසාගේ නිර්මාණ වලට තමයි පුතේ අපි කිව්වේ ප්‍රාග්ධනය. අපගා මැෂින්, යන්ත්‍ර සූත්‍ර, නේද? මෙවලම් උපකරණ, පරිගණක විශාල වශයෙන් කතා කරනවා. පුතේ මේ ප්‍රාග්ධනයේ තියෙන ලක්ෂණය තමයි පුතේ නිෂ්පාදන කටයුතු වල ඵලදායීතාවය වැඩි කරනවා. මොකද වෙන්නේ පුතේ? ඵලදායීතාවය වැඩි කරනවා. එහෙනම් අද අපි ඉගෙන ගන්නවා සමාජ ප්‍රාග්ධනය ගැන. එහෙනම් ප්‍රාග්ධනය කිව්වේ මොකක්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට ආධාර කරගනු පිණිස මිනිසා විසින් නිර්මාණය කරගත් දේවල්. ඒවෙන් වෙන්නේ මොකද්ද පුතේ? ඵලදායීතාවය වැඩි වෙනවා. පුතේ අද අපි සමාජ ප්‍රාග්ධනය කියලා කතා කරනවා. මෙන්න මේව තමයි පුතේ සමාජ ප්‍රාග්ධනයට උදාහරණ. මොනවද? ගොවි සමිති. ගොවි සමිති. ග්‍රාම සංවර්ධන සමිති. ගොවි සමිති, ග්‍රාම සංවර්ධන සමිතිය, තව මහිලා සමිති. මොනවද මේ මහිලා සමිති කියන්නේ? ඔය කාන්තාව විසින් පිහිටවා ගන්නා සමිති. අත්තම් ක්‍රම. මොකද අත්තම් ක්‍රම කියන්නේ? දැන් ගොවීන් 10 දෙනෙක් එකතු වෙලා හරිද? එකිනෙකාගේ වැඩ කරගන්න. 10 දෙනා එකතු වෙලා අද දවසේ සිරිසේනගේ කුඹුර කොටනවා. ඊළඟ දවසේ 10 දෙනා එකතු වෙලා සිරිපාලගේ කුඹුර කොටනවා. ඊළඟ දවසේ 10 දෙනා එකතු වෙලා සිරිදාසගේ කුඹුර කොටනවා. හරිද? ඊළඟ දවසේ 10 දෙනා එකතු වෙලා සිරිසෝමගේ කුඹුර කොටනවා. අන්න එහෙම හදාගත්ත සංවිධාන වලට කියනකොට මේ අත්තම් ක්‍රම. ඔය අනුරාධපුරයේ පැත්තට ගියාම මේ ඇත්තටම ප්‍රායෝගිකව දකින්න ලැබෙනවා. අත්තම් ක්‍රම. හරිද? පුතේ ගොවි සමිති, ග්‍රාම සංවර්ධන සමිති, මහිලා සමිති, අත්තම් ක්‍රම මේවට කියනවා පුතේ තනි නමක්. මට පුළුවන් නම් කියන්න ඕවට කියන්න පුළුවන් තනි නමක්. ඕවට කියන්න පුළුවන් තනි නමක් පුළුවන් නම් මට කියන්න. තව අපි කියන්න පුළුවන් අවමං මරණාධාර සමිති. මරණාධාර සමිති ඕ. මට කියන්න මේවට කියන්න පුළුවන් තනි නමක්. මේවට කියන්න පුළුවන් තනි නමක් කියන්න මට.
ගොවි සමිති, ග්‍රාම සංවර්ධන සමිති, මහිලා සමිති, අත්තම් ක්‍රම, මරණාධාර සමිති. මේවට කියන්න පුළුවන් තනි නමක් මට කියන්න. මේවට කියන්න පුළුවන් තනි නමක් කියන්න. ඔව් උදාහරණ ටික අපි ලියලා තියෙන්නේ පුතේ. අපිට සටහන් ලියන්න තියෙන්නේ. මට කියන්න තනි නමක් මේවට කියන්න. මේවට කියනවා පුතේ ස්වේච්ඡා සංවිධාන. ස්වේච්ඡා සංවිධාන. නැත්නම් තව වචනයක් කියන්න පුළුවන් පුතේ ස්ව උපකාරක සංවිධාන. ස්ව උපකාරක සංවිධාන. ස්ව උපකාරක සංවිධාන. ස්වේච්ඡා සංවිධාන නැත්නම් ස්ව උපකාරක සංවිධාන. පුතේ මෙන්න මේකේ අදහස. මෙන්න මේ ස්ව උපකාරක සංවිධානත් හරිද? ඒවාට සම්බන්ධ වීම තුලින් ගොඩනගෙනවා පුතේ මෙන්න මේ දේවල්. මොනවද ගොඩනගෙන්නේ? අන්තර් පුද්ගල සබඳතා. හිතන්න පුතේ මතක තියාගන්න කතාව මෙන්න මේ ස්වේච්ඡා සංවිධාන වලට සම්බන්ධ වුණාම ගොඩනගෙන මොනවද පුතේ? අන්තර් පුද්ගල සබඳතා. interpersonal relationships. මොනවද හැදෙන්නේ පුතේ? අන්තර් පුද්ගල සබඳතා. අන්තර් පුද්ගල සබඳතා හැදෙන්නේ. මම සරල උදාහරණයක් ගන්නම්කෝ. ඔන්න පුතා ගෙදෙට්ට වෙලා ඉන්නවා. කිසිම අන්තර් පුද්ගල සම්බන්ධතාවක් නැහැ. ඔන්න ගෙදෙට්ටලා මැට්ටා වගේ ඉන්නවා. නේද? කිසිම අන්තර් පුද්ගල සම්බන්ධතාවක් නැහැ. හරිද? කිසිම අන්තර් පුද්ගල සම්බන්ධතාවක් නැහැ. දැන් ගෙදර මලගයක් වෙනවා. හිතන්න ආච්චි මලා කියලා. ඔන්න ආච්චි මලා. දැන් මොකෝ වෙන්නේ පුතේ? ආච්චිගේ පෙට්ටිය කර ගහගෙන යනවා 4 දෙනෙක් නැහැ. ඇයි? කිසිම අන්තර් පුද්ගල සම්බන්ධතාවක් නැහැ. හරිද? right. කිසිම අන්තර් පුද්ගල සම්බන්ධතාවක්. දැන් පුතා ඊට පස්සේ මොකද වෙන්නේ? පුතා යනවා ගමේ මරණාධාර සමිතියට. සමාජිකයෝ 200ක් ඉන්නේ. පුතා යනවා කොහටද? ගමේ මරණාධාර සමිතියට. පුතා මරණාධාර සමිතියට ගිහිල්ලා ඔන්න දැන් සමිතියේ සමාජිකත්වය අරගෙන සමිතියේ වාඩි වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. දැන් සමිතියේ සමාජිකය. ඔන්න ආච්චි ආයිත් මලා. අපි ආච්චි එකතරයි මලානේ. අපි ගමු 100 ඔන්න 100 මලා. දැන් මොකෝ වෙන්නේ කියන්නේ මට? අන්න පුතේ පුතා මේකේ සමාජිකත්වය ගන්නවත් එක්කම මොනවද ගොඩනගන්නේ? සම්බන්ධතා ගොඩනගන්නේ. මොනවද ගොඩනගන්නේ? සම්බන්ධතා ගොඩනගන්නේ. සම්බන්ධතා. මොනවද? දැන් මේ 200ත් එක්කම සම්බන්ධතා ගොඩනගන්නේ. දැන් 100 මලා කියලා කොඩිය දානකොටම මොකෝ වෙන්නේ? සමිතියේ කතා වෙනවා. අන්න අපේ සමාජිකයෙක්ගේ ගෙදර මලගයක්. අපි යන්න ඕන. අන්න පුතේ 200ක් වෙනව හොගාලා සමාජිකයෝ. ඒ අය ගෙවල් වල ඇයි? ඔයාලා සමිතියට ගිහින් පාර පුතේ හැදුන මොකක්ද? අන්තර් පුද්ගල සම්බන්ධතා. දැන් උන හොගාලා සෙනගෙනෝ. හරිද? හොගාලා සෙනගෙවිලා. හරිද? පොලින්නේ. සබන්ත හොගාලා සෙනගෙන ඔන්න දැන් 100ගේ පෙට්ටිය මෙම ඇඟිල්ලෙන් උස්සන් යන්න උනා සෙනගෙ ඉන්නවා. සාර සෙනග. අන්න පුතේ මෙන්න මේ ස්වේච්ඡා සංවිධාන වලට සම්බන්ධ වුණාම ඇති වෙනව පුතේ පළවෙනි එක අන්තර් පුද්ගල සබඳතා. මොකද පුතේ ඇති වෙන්නේ පළවෙනි එක? අන්තර් පුද්ගල සබඳතා. දෙවැනි එක තමයි පුතේ ඇතිවන වටිනාකම්. වටිනාකම්. විනාඩියක් දෙන්න මට.
right. ගොඩ මොනවද වටිනාකම්. මොනවද වටිනාකම් කියලා කියන්නේ? හොඳට අහගන්න මේ ඔබ සියුම් සංකල්පයක් මේක. දැන් ඔන්න පුතා ගිහිල්ලා වාඩි වෙලා ඉන්න කොහෙද? අර සමිතිය වාඩිලා ඉන්න. ගෙදෙට්ට වෙලා මැට්ට වගේ ඉඳියා. කවුරු සතපාකට ගණන් ගන්නෑ. දැන් ඔයා ඔන්න සමිතියේ ගිහිල්ලා ඉන්න. සමාජිකයෝ කීයක් ඉන්නවද? 200ක් ඉන්නවා. ඒ සමාජික 200 අතර ඔන්න පුතත් වාඩි වෙලා ඉන්න. ඔන්න පුතා. වාඩි වෙලා ඉන්නකොට පුතේ සමිතියේ සමාජිකයෝ ඔයාව පත් කරනවා විවිධ තනතුරු වලට. ඕන කෙනෙක් ඇවිල්ලා කියන ඔන්න පුතාගේ නම කියලා කියනවා. හරිද? චන්දිම ඔන්න අපේ ඉන්නවනේ ලෝකෙල චන්දිම පුතා. ඔන්න ගමේ මිනිස්සෙක් යෝජනා කරනවා සභාවෙන් අවසරයි. අපේ මරණාධාර සමිතියේ සභාපති විදියට චන්දිම සුදුසුයයි මා යෝජනා කරමු. තව කෙනෙක් ඉట్లా කියනවා චන්දිම ඒ තනතුරු සුදුසු බව මා ස්ථීර කරමු. අන්න පුතේ නිකම්ම මැට්ටාගේ ඉඳපු චන්දිම දැන් එයාට වටිනාකමක් දෙන්න. මොකද්ද වටිනාකම? සභාපති කර. අන්න එයාව අරගෙන ඇවිල්ලා ඉස්සරහින් පුටුවක් තියලා වාඩි කරලා එයාට දෙනවා පුතේ වැලියු එක වටිනාකම. මොකද්ද පුතේ වටිනාකම? සභාපති. මොකද්ද වටිනාකම? සභාපති. හොඳ තේරුම් ගන්න. ඒතර බලන්න මෙන්න මේ ස්වේච්ඡා සංවිධාන වලට ගියහම ඇතිවන පළවෙනි එක තමයි පුතේ මොකක්ද? අන්තර් පුද්ගල සබඳතා. දෙවෙනි එක මොකක්ද? වටිනාකම්. මොනවද පුතේ වටිනාකම් දෙන්නේ? සභාපති. මට කියන්න පුතේ සමිතියක තියෙන වටිනාකම් ටික. සභාපති, ලේකම්, භාණ්ඩාගාරික. තව කියන්නේ නේද? උපසභාපති, සංවිධායක, කැඳවුම්කරු වගේ තනතුරු දෙනවා. අන්න පුතේ අන්න ඒ වගේ තනතුරු දෙනවා. අන්නේ නම් වටිනාකම්. එහෙනම් මේ ස්වේච්ඡා සංවිධාන වලට කියම පළවෙනි එක මොකද්ද පුතේ? මිනිස්සු අතර සම්බන්ධතා ගොඩනැගෙන. සමාජිකයෝ අතර සම්බන්ධතා ඇති වෙන. දෙවෙනි එක වටිනාකම් බිහි වෙන. values. ඊට පස්සේ පුතේ ආචාර ධර්ම බිහි වෙන. ආචාර ධර්ම. මේ අහන්න පොතේ ආචාර ධර්ම. දැන් මගේ පුතා ඔය සමිතියකට ගිහිල්ලා ඇතිනේ. නේද? ඒ සමිති වලින් පුතේ ඔය ස්වේච්ඡා සංවිධාන වලින් හැදෙන ආචාර ධර්ම. නේ? ethics ආචාර ධර්ම හැදෙනවා. මොනවද ආචාර ධර්ම කියන්නේ? දැන් සමිතියක හොඳට අහගෙන ඉන්නකෝ. සභාපතිතුමා කතා කරන වෙලාවට අනිත් අය නිස්සද්දයි. හැබැයි අපේ පාර්ලිමේන්තුව නම් උදාහරණයක් ගන්න එපා. හරිද? රයිට්. ස්වේච්ඡා සංවිධානයක ගිහින් බලන්න. ඒ ඉස්කෝලේ තියෙනව නේද? ඒ සභාපතිතුමා කතා කරන වෙලාවට අනිත් සියලුම දෙනා නිශ්ශබ්දයි. අහගෙන ඉන්න. අන්න ආචාර ධර්මයක්. කෙනෙක් කියන දේ අහගෙන ඉන්න. සභාපතිතුමාගේ අනට අනිත් අය කීකරු. නිශ්ශබ්ද වෙනකොට නිශ්ශබ්ද වෙනවා නේ ආචාර ධර්ම. කෙනෙක්ගේ අනට කීකරු වෙන්න. තව මොනවද තව තියෙන්නේ? ආචාර ධර්ම. කෙනෙක් කතා කරනකොට අනිත් අය ඒක අහගෙන ඉන්න. කෙනෙක්ගේ යෝජනාවකට අනිත් අය සවන් දෙනවා. නේ? දැන් එක්කෙනෙක් නැගිටලා ඕන යෝජනාවක් කරනවා. උදාහරණයක් විදිහට අපි කියනවා ඔන්න මිනිස්සෙක් නැගිටලා යෝජනාවක් කරනවා මරණාධාර සමිතියේ. චන්දිමල මරණාධාර සමිතිය කියනවා මේ මරණාධාර සමිතියේ මරණයක් සඳහා දෙන මුදල රුපියල් 50000 දක්වා වැඩි කරන්න ඕන. ඔන්න යෝජනාවක් කරනවා. ඒතර අනිත් අය ඒක අහන් ඉන්නවා. එහෙම නැතු කියන්නේ පළපළඩෝ 50000ක් මරුණම දෙන්න වාඩියක් කනපලා ගන්න. එහෙම කියනවද? එහෙම කියන්නේ. නේද? එහෙම කියන්නේ. අනිත් අය අහගෙන ඉන්නවා. ඊට පස්සේ ආයක වාඩි වුණාට පස්සේ කියලා තව කෙනෙක් නැගිටිනවා. නැගිටලා කියනවා අරගේ මෙතෙට කැමති නෑ.
කියන යාගේ 50000 යෝජනාව හොඳයි. හැබැයි සමිතියේ වියදමට දරා ගන්න බෑ. ඒ නිසා මම මේ යෝජනාවට විරුද්ධයි. අන්න දැන් හොඳට එක්කෙනෙක්ගේ යෝජනාවට අනික් කෙනා විරුද්ධයි. දැන් මොකද වෙන්නේ? 50000ට එයා මේ දෙන දීමනාව වැඩි කරනවද නැද්ද? තීරණය ගන්නවා. කොහොමද උදේ කරන්නේ? සභාපතිතුමා කියනවා හරි. අපි දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. 50000 දක්වා වැඩි කරනවද නැද්ද? කොහොමද තීරණය ගන්නේ? අන්න සභාපතිතුමා කියනවා 50000ට කැමති අය අත උස්සන්න ගණන් කරනවා. අකමැති අය අත උස්සන්න ගණන් කරනවා. වැඩි දෙනෙක් අත ඉස්සුවේ මොන තීරණයටද? ඒ තීරණයට ගරු කළා ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. අන්න පුතේ මොනවද? ආචාර ධර්ම. බලන්න දැන් කවුරුත් දැන් යෝජනාව කරපු කෙනා අපි තුම යෝජනාව ප්‍රතික්ෂේප වුණා කියලා. ඔන්න යෝජනාව ප්‍රතික්ෂේප වුණා. හැබැයි පුතේ අර යෝජනාව කරපු මිනිස්සයා නේද? ඒකට ප්‍රතිවිරුද්ධතාවක් නැවත ගොනු කරන්නේ. එයා කියනවා හරි වැඩි දෙනා ඒකට කැමති නැත්නම් මමත් ඒකට කැමති නැහැ. සෙටල්. හරිද? ඒ වගේම බලන්න පුතේ සමිතිය කතා කරන්නේ සමිතිය පටන් ගන්න ආගමික වතාවත් ඉටු කළා. පන්සිල් අරන් ආදී දේවල් කළා. ඊට පස්සේ සමාජීය මේ ආචාරශීලී සභාපතිතුමා ලේකම්තුමා කතා පටන් ගන්නේ කොහොමද? ගරු සභාපතිතුමනි ලේකම්තුමනි සභාවෙන් අවසරයි එහෙම කියලා පටන් ගන්න. හරිම ආචාර ධර්ම ආචාරශීලී. සභාපතිතුමා පාරදී හම්බුණා. සභාපතිතුමා ලේකම්තුමා දැන් ඔබ අහලා තියෙන අපේ ගෙවල් වල එහෙම නේද? ගමේම අදටත් කියන නේද? ඔය ඉස්සර ඉඳපු සමිතිවල සභාපති ලේකම් වල අදටත් ගමේ මිනිස්සු සලකන්නේ සභාපතිතුමා කොහෙද යන්නේ? ලේකම්තුමා කොහෙද යන්නේ? යාර නාටකම්කාරයෝ බලන්න නේද? අපිට කතාවක්. නාටකම්කාරයෙක්ගෙත් ලේකම්තුමෙක් ඉන්නව නේද? ඔව්. එයාට ගමේ අය කියන්නේ මොකක්ද? ලේකම්තුමා. අන්න පුතේ වටිනාකම. අන්න පුතේ ආචාර ධර්මයේ වටිනාකම තමයි ලේකම්තුමා. ආචාර ධර්මයේ තමයි යාට ඒ විදිහට කතා කරන්නේ. එහෙනම් බලන්න පුතේ ඔය ස්වේච්ඡා සංවිධාන වලට ගියාම ගොඩනගෙනවා මොකද්ද පුතේ? ආචාර ධර්ම. ඒ වගේම පුතේ ප්‍රතිමාන ගොඩනගෙන. ප්‍රතිමාන කියන්නේ පුතේ සමාජයම නියෝජනය කරන්න පුළුවන් චරිත බිහිවෙන. සමාජයම නියෝජනය කරන්න පුළුවන් චරිත බිහිවෙන. ප්‍රතිමානය. මම උදාහරණයක් කියනවා අපේ රට ජාතික මට්ටමේ. ඔබ දන්නවා අර බොදුබල සේනා සංවිධානයේ අපේ ගලවඩාත්තේ ඥානසාර හාමුදුරුවෝ. දැන් බලන්න. සිංහල බෞද්ධයන්ගේ මතය නියෝජනය කරන ප්‍රතිමානයක් ප්‍රතිරූපයක් තමයි ඥානසාර හාමුදුරුවෝ. නේද? අන්න ඒ වගේ. ඒතර ගමම නියෝජනය කරන. දැන් ග්‍රාම සංවර්ධන සමිතිය කියන්නේ ගම. නේද? මුළු ගමම නියෝජනය කරන පුතේ මේ චරිත බිහි වෙනවා. අන්න ප්‍රතිමාන. මම උදේ විස්තරාත්මකව හැඳින්නුවා මේක. එහෙනම් පුතේ අපි කියන මෙන්න මෙහෙම. අපේ මත මාතෘකාව සමාජ ප්‍රාග්ධනය. අද අපේ මාතෘකාව සමාජ ප්‍රාග්ධනය. social capital. පුතේ සමාජ ප්‍රාග්ධනය කියන්නේ මේකයි. මේ ගම්වල මිනිස්සු පිහිටවා ගන්නවා පුතේ ස්වේච්ඡා සංවිධාන. ගොවි සමිති, ග්‍රාම සංවර්ධන සමිති, මහිලා සමිති, අත්අඩංගු මරාදාන සමිති. මෙන්න මේ ස්වේච්ඡා සංවිධානත් ඒවාට සම්බන්ධ වීමෙන් ගොඩනැගෙන අන්තර්පුද්ගල සබඳතා වටිනාකම් ආචාර ධර්ම ප්‍රතිමාන කියන මේ සියල්ලේ එකතුව පුතේ අපි සලකනවා සමාජ ප්‍රාග්ධනය කියලා නම් කරනවා. දැන් අපි නිර්වචන ටිකක් පස්සේ කතා කරමු. ඇයි මේකට ප්‍රාග්ධනයක් කියන්නේ කියලා. එහෙනම් පුතේ මෙන්න ගොවි සමිති, ග්‍රාම සංවර්ධන සමිතිය, මහිලා සමිති, අත්අඩංගු මරණාධාර සමිති වාගේ ස්වේච්ඡා සංවිධාන, ස්ව උපකාරක සංවිධාන ඒවාට සම්බන්ධ වීමෙන් ගොඩනැගෙන අන්තර්පුද්ගල සබඳතා වටිනාකම් ආචාර ධර්ම ප්‍රතිමාන කියන දේවල් ටිකේ එකතුවට කියනවා සමාජ ප්‍රාග්ධනය. එහෙනම් අපි කියලා ලියමු මොකක්ද?
ගොවි සමිති, මානව සංවර්ධන සමිති, මහිලා සමිති, අත්අම්ප්‍රම මරණාධාර සමිති වගේ ස්වේච්ඡා සංවිධානත් ඒවාට සම්බන්ධ වීමෙන් ගොඩනැගෙන interpersonal relationships, values, ethics, norms, අන්තර්පුද්ගල සබඳතා, වටිනාකම්, ආචාර ධර්ම සහ ප්‍රතිමාන කියන මේ සියල්ලේම එකතුවට කියනවා පුතේ නමක් සමාජ ප්‍රාග්ධනය. Right. Yeah, live that thing. සමාජ ප්‍රාග්ධනය යනු සමාජ ප්‍රාග්ධනය යනු සමාජ ප්‍රාග්ධනය යනු පොදු යහපත සලසන ඉලක්ක. සමාජ ප්‍රාග්ධනය යනු පොදු යහපත සලසන ඉලක්ක, පොදු යහපත සලසන ඉලක්ක, සපුරා ගැනීම සඳහා. පොදු යහපත සලසන ඉලක්ක සපුරා ගැනීම සඳහා පුද්ගලයන් විසින් පිහිටුවා ගනු ලබන පුද්ගලයන් විසින් පිහිටුවා ගනු ලබන ස්වේච්ඡා රතු වෙනතර ගන්න පුතේ පිහිටුවා ගනු ලබන ස්වේච්ඡා සංවිධාන ස්වේච්ඡා සංවිධාන රතු පැනින් ස්වේච්ඡා සංවිධාන ඇලේරක් ගහලා රතු පෑනෙන්ම ලියන්න පුතේ ස්වේච්ඡා සංවිධාන රතු පෑනෙන්ම ඇලේරක් ගහලා ලියන්න. ස්ව උපකාරක කණ්ඩායම් ස්වේච්ඡා සංවිධාන ඇලේරක් ගහලා ලියන්න ස්ව උපකාරක කණ්ඩායම් සාමාන්‍ය පෑනින් සහ ඒවා තුලින් ගොඩනැගෙන right. රතු පෑන අරන් පුතේ මෙන්න මේ වචන හතර ලියන්න. අන්තර්පුද්ගල සබඳතා, වටිනාකම්, ආචාර ධර්ම, ප්‍රතිමාන. රතු පෑන අරන් ওই වචන හතර ලියන්න. අන්තර්පුද්ගල සබඳතා, වටිනාකම්, ආචාර ධර්ම, ප්‍රතිමාන. ප්‍රතිමාන යන සියල්ලේ එකතුවයි. අන්තර්පුද්ගල සබඳතා,
වටිනාකම් ආචාර ධර්ම ප්‍රතිමාන යන සියල්ලේ එකතුවයි. යන සියල්ලේ එකතුවයි. යන සියල්ලේ එකතුවයි. යන සියල්ලේ එකතුවයි. හරිද? යන සියල්ලේ එකතුවයි. right. යන සියල්ලේ එකතුවයි. රුල කරගෙන පුතේ. සමාජ ප්‍රාග්ධනය සමාජ ප්‍රාග්ධනය සමාජ ප්‍රාග්ධනය සමාජ ප්‍රාග්ධනය පුද්ගලයන් වෙන්වෙන් වශයෙන් ගත් කල නොපවතින. සමාජ ප්‍රාග්ධනය පුද්ගලයන් වෙන්වෙන් වශයෙන් ගත් කල නොපවතින. පුද්ගලයන් වෙන්වෙන් වශයෙන් ගත් කල නොපවතින. පුද්ගලයන් වෙන්වෙන් වශයෙන් ගත් කල නොපවතින. කමාවතාන පුතේ. කමා. විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධය පෙරදැරිව. විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධය පෙරදැරිව. විශ්වාසය හා අන්‍යෝන්‍ය අවබෝධය පෙරදැරිව. අන්‍යෝන්‍ය අවබෝධය පෙරදැරිව. පොදු ඉලක්ක සපුරා ගැනීමට වෙරදරන පුද්ගල කණ්ඩායමක් තුලින් ජනිත වේ. පොදු ඉලක්ක සපුරා ගැනීමට වෙරදරන පුද්ගල කණ්ඩායමක් තුලින් ජනිත වේ. පොදු ඉලක්ක සපුරා ගැනීමට වෙරදරන පුද්ගල කණ්ඩායමක් තුලින් ජනිත වේ. මේ අහන්න පුතේ හොඳට. පොදු ඉලක්ක සපුරා ගැනීමට වෙරදරන පුද්ගල කණ්ඩායමක් තුලින් ජනිත වේ. මේ අහන්න පුතේ හොඳට. පොදු ඉලක්ක සපුරා ගැනීමට වෙරදරන පුද්ගල කණ්ඩායමක් තුලින් ජනිත වේ. දැන් මම අහනවා පුතාගෙන් අපි උදාහරණ ටික ලියුවා නේද පුතේ ගිය සතියේ? ඔව්. මෙන්න මේ ස්වේච්ඡා සංවිධාන ටික ඒවට සම්බන්ධ වීමෙන් ගොඩනැගෙන අන්න අර හතර. මොකද අර හතර? අන්තර්පුජ්‍යල සබඳතා වටිනාකම් ආචාර ධර්ම ප්‍රතිමාන කියන ඔය ටිකේ එකතුව. ස්වේච්ඡා සංවිධානයේ මේ ටිකේ එකතුවයි. ගත්තම අපි නමක් කියනවා පුතේ මොන ප්‍රාග්ධනයද? සමාජයේ තියෙන ප්‍රාග්ධනය සමාජ ප්‍රාග්ධනය. සමාජයේ තියෙන ප්‍රාග්ධනය සමාජ ප්‍රාග්ධනය. හරි ප්‍රශ්නේ නේද? ප්‍රාග්ධනය කියන්නේ මිනිසාගේ නිර්මාණ. දැන් යකෝ ග්‍රාම සංවර්ධන සමිතියටත් කියන ප්‍රාග්ධනය කියලා.
බලන්න ප්‍රාග්ධනය කිව්වේ මැෂින් වලට ඉස්සෙල්ලා. දැන් ගමේ තියෙන ග්‍රාම සංවර්ධන සමිතිය මැෂින් එකක් නේ. දැන් බලන්න කොහොමද සංසන්දනය කරමු අපිට. ඇයි ප්‍රාග්ධනයක් කියලා කියන්නේ? තාම වැදගත්. ඇයි ප්‍රාග්ධනයක් කියලා කියන්නේ? ඇයි ග්‍රාම සංවර්ධන සමිතියේ ප්‍රාග්ධනය කියන්නේ? මේ බලන්න පුතේ හොඳට. අපි කොහොම මෙන්න ඩෝසරයක් තියෙනවා. අපි ගමු පොඩි උදාහරණයක්. ඔන්න ඩෝසරයක් තියෙනවා. හරිද? right. මෙන්න ඩෝසර්. මෙන්න පුතේ භාණ්ඩ හා සේවා නිපදවන්න මිනිසාගේ නිර්මාණය ප්‍රාග්ධනය. භාණ්ඩ හා සේවා නිපදවන්න මිනිසා විසින් නිර්මාණය කරගත් දෙය ප්‍රාග්ධනය. මේක තමයි භාණ්ඩ හා සේවා නිපදවන්න මිනිසා විසින් නිර්මාණය කරගත් දෙය නැත්නම් ප්‍රාග්ධනය. පැහැදිලිද? right. පුතේ මෙන්න ප්‍රාග්ධනය. මේකෙන් වෙන්නේ මොකක්ද? ඵලදායීතාව වැඩි වෙනවා. කරන්න පුළුවන් කාර්ය ප්‍රමාණය ඊටාම වැඩි. හරිද? දැන් ඔන්න පුතේ මේ පැත්තෙන් තියෙනවා මොකක්ද? ග්‍රාම සංවර්ධන සමිතිය. ඔන්න මම ගත්ත උදාහරණ ග්‍රාම සංවර්ධන සමිතිය. මේ ඉන්නේ සභාපතිතුමා. හොඳට සංසන්දනය කරන්න පුතේ. දැන් මම මේ දෙක පුතේ සමාන කරලා පෙන්නන. දැන් මේ දෙක සමාන කරලා පෙන්නන. හොඳට බලන්න කියලා. මේක ඉන්නේ කවුද? ඩ්‍රයිවර් මහත්තයා. මේක ඩ්‍රයිවර් තමයි පුතේ කවුද? කවුද ඩ්‍රයිවර්? සභාපති. එයා තමයි ලොක්කා. මොනවද සමාන කරන ලස්සනට. හොඳට බලාගෙන ඉන්න ඕනේ. මේ ඩෝසරේ තමයි මිනිසාගේ නිර්මාණය ප්‍රාග්ධනය. මේකෙන් වෙන්නේ මොකද්ද? ඵලදාව වැඩි වෙන්නේ. පුතේ දැන් ගමේ පාර කපා ගන්න ඕන. ගමට යන පාර කපා ගන්න ඕන. පාර කපන්න ඕන. දැන් පුතේ විකල්ප දෙකක් තියෙනවා. ගමට යන පාර කපන්න ඕන විකල්ප දෙකක් තියෙනවා. පළවෙනි විකල්පය තමයි පුතේ ඩෝසරේ ගෙනල්ලා කපනවා. ඩෝසරේ ගෙනල්ලා දරදරම කපාගෙන යනවා. දෙවෙනි විකල්පය තමයි පුතේ මේ තියෙන්නේ. සභාපතිතුමා මෙන්න අයට කතා කරලා කියනවා. මොකද්ද කියන්නේ කතා කරලා? කතා කරලා කියනවා සභාපතිතුමා අපේ එයා ගාව තියෙන දුරකථන අංක ටික. හරිද? එයා කතා කරලා කියනවා සමිතියේ සමාජිකයන්ට. මොකද කතා කරලා කියන්නේ? අපි හෙට පාර කපන්නයි හදන්නේ. ගමට එන පාර කපන්නයි හදන්නේ. හෙට උදේ 8 වෙද්දී සියලු දෙනා එන්න. අනේ දැන් මොකෝ වෙන්නේ? උදේ 8 වෙද්දී සමිතියේ සමාජිකයෝ කීයක් ඉන්නවද? 200. 200ක් එනවා උදළු කැටි පොරව අරගෙන. පාර කපන්න. මොකෝ වෙන්නේ පුතේ? ඩෝසරෙන් කපනවා වගේම වේගෙන් 200 දෙනා කියලා කපනවද නැද්ද පාර? කපනවා. අන්න බලන්න පුතේ හොඳට ඩෝසරෙන් ගමට යන පාර කපා ගන්නත් පුළුවන්. අනිත් එක මොකද්ද? මෙන්න මේ ග්‍රාම සංවර්ධන සමිතියේ සමාජික ටික එකතු වුණාම පාර කපන්න. මේක හැන්ඩල් කරන්නේ ඩ්‍රයිවර් මහත්තයා. මේක හැන්ඩල් කරන්නේ සභාපතිතුමා. අන්න බලන්න පුතේ හොඳට. මේ සමාජය ඇතුලේ පුතේ අපිට තනිවම ගත්තම අපිට කරන්න පුළුවන් කාර්යභාරය තාම පොඩි. තනිව ගත්තම පුතේ අපිට කරන්න පුළුවන් කාර්යභාරය බොහොම
පොඩි. හැබැයි පුතේ පොදු අරමුණකට කට්ටිය ටික එකතු වුණා. මේ කට්ටිය දැන් එකතු වෙලා පොදු අරමුණකට ගැට ගහලා ඉන්නේ. මොකද්ද? ග්‍රාම සංවර්ධන සමිතිය. පොදු අරමුණකට කට්ටිය එකතු වුණාම පුතේ ඒ තුල ජනිත වෙනෝ දැවැන්ත ශක්තිය. ඒ ජනිත වන ශක්තියෙන් සමාජයේ බොහෝ කාර්යයන් කරන්න පුළුවන්. හරියට මොකක් වගේද? ඩෝසරේ වගේ. එහෙනම් බලන්න හොඳට. මේ ඩෝසරෙන් කරපු කාර්යය එලෙසින්ම කරන්න පුළුවන් මැෂින් එකක් තියෙන. මොකද්ද? ග්‍රාම සංවර්ධන සමිතිය. ග්‍රාම සංවර්ධන සමිතිය. එහෙනම් ග්‍රාම සංවර්ධන සමිතිය මොකද වෙන්නේ? මිනිස්සු ටික එකතු වෙලා මොන අරමුණකටද? පොදු අරමුණකට. මිනිස්සු ටික පොදු අරමුණකට එකතු වෙලා එකට ගැට ගැහිලා ඉන්නකොට පුතේ ජනිත වෙනවා මොකක්ද? ශක්තියක්. ජනිත වෙනවා ශක්තියක්. අන්නේ ජනිත වන ශක්තියෙන් පුතේ සමාජයේ බොහෝ කාර්යයන් පහසුවෙන් කරන්න පුළුවන්. එහෙනම් පුතේ මේක තමයි ප්‍රාග්ධනය. මේකෙන් වෙන්නේ ඵලදායිතාව වැඩි. මේකෙන් වෙන්නේ කටයුතු බොහෝ පහසුවෙන් කරන්න. මේකත් මොකද පුතේ? ප්‍රාග්ධනය. ගමේ පාරක ටක් ගාලා දවසේ 200ක් ආව උදුළු ඇලවංගු අරගෙන පටපට ගාලා පටන් ගත්ත කපාගෙන ගියා පාර. ඩෝසරේට ඉක්මනට කපනවා. අන්න පුතේ මේකත් මොකක්ද? මැෂින් එකක්. මේ මැෂින් එක හැබැයි තියෙන්නේ කොහෙද? සමාජේ. අන්න මේකට කියනවා පුතේ නම මොකද්ද කියන්නේ? සමාජ ප්‍රාග්ධනය. ඒ කියන්නේ පුතේ ස්වේච්ඡා සංවිධානවලට මිනිස්සු එකතු වුණා. ඒ තුන ජනිත වන ශක්තියෙන් සමාජයේ කටයුතු පහසුවෙන් කරන්න පුළුවන්. මේ බැකෝ එක වගේ. එනම් පුතේ සාධාරණයි නේද මේකට සමාජ ප්‍රාග්ධනය කියන එක? ඔව්. පුතන් මතක තියාගන්න ඕන. අපි නිකන් සාමාන්‍යයෙන් කතා කළොත් පුතේ රටක දියුණුවට රටක සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප ටිකක් තියෙනවා. පුතන් අමතර දෙයක් කියලා දෙන්නේ. සංවර්ධනයේ පාඩමේදී අතර මේක උගෙන ගන්නවා. රටක ප්‍රාග්ධනයට පුතේ අවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප ටිකක් තියෙනවා. භෞතික ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, ස්වාභාවික ප්‍රාග්ධනය, සමාජ ප්‍රාග්ධනය. මොකද්ද? භෞතික ප්‍රාග්ධනය නිකම්ම මම පුතට අමතර දෙයක් කියන්නේ නේද? අමතර දෙයක් කියන්නේ ලියාගන්න එපා. සංවර්ධනයේ පාඩමේ 11 වෙනි පාඩමේ මේක උගන්වන්නේ. මොකක්ද? රටක සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප හතරක් තියෙනවා. භෞතික ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, ස්වභාවික ප්‍රාග්ධනය සහ මෙන්න මේක සමාජ ප්‍රාග්ධනය. ඒ කියන්නේ මේකයි පුතේ. මේ ස්වේච්ඡා සංවිධාන රටකට අත්‍යවශ්‍යයි. ඒතර බලන්න. දැන් ගමේ ගොවි සමිතිය එකතු වෙලා ගමේ වැව ප්‍රතිසංස්කරණය කරගන්නවා නම් ආණ්ඩුවට කරන්න දෙයක් නෑ. හොඳට බලන්න. ගමේ කාම සංවර්ධන සමිතිය එකතු වෙලා පුතේ ගමේ පාර හදාගන්න. ගමේ බෝක්කුව හදාගන්න. ගමේ ප්‍රජාශාලාවක් හදාගන්න. ගමේ වැව ප්‍රතිසංස්කරණය කරගන්න. ගමේ ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කරගන්න. ගමේ වෙන හදිසි විපත් වලට මුහුණ දෙනවා. ගමේ නායක ඇවිල්ලා ටක් ගාලා ගාම සංවර්ධන සමිතිය ඇවිල්ලා උපකාර කරලා ටක් ගාලා උදව් කරලා පස් ටික අයින් කරලා මිනිස්සු බේර ගන්න. බලන්න හොඳට. මේ එකතු වුණාම පුතේ තාම වැදගත්. ඒ වගේම තමයි අපේ රටවල් වගේ ජනවාර්ග මේ ಜಾති ආගම් කුලවල බෙදිලා ඉන්න රටකට මේ ස්වේච්ඡා සංවිධාන හරිම වැදගත්. දැන් මේ බලන්න අපේ තියෙන පුතේ එකිනෙකාට බය ප්‍රශ්නනේ. සිංහල මිනිහා දෙමළ මිනිහා දිහා බලන්නේ හරි කුතුහලයෙන් බයයි. සිංහල මිනිහා දෙමළ මිනිහා මුස්ලිම් මිනිහා දිහා බලන්නේ හරි කුතුහලයෙන් බයයි. අපි අන්‍යෝන්‍ය අනිත් ජාතියක දිහා බලන්නේ කුතුහලයෙන් බයයි. හේතුව අපි අතර සම්බන්ධතා නැහැ. නේද? මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සු අතර සම්බන්ධතා නැහැ. ඒක සම්බන්ධතා තියෙනවා නම් පුතේ මේක ගැටුම් ඇති වෙන්නේ නැහැ. හිතන්න මෙහෙම. මෙන්න ඉන්නවා මුස්ලිම් මිනිහා. මෙන්න ඉන්නවා දෙමළ මිනිස්සයා. මෙන්න ඉන්නවා සිංහල මිනිස්සයා. මේව එකට වාඩිලා ඉඳිද්දි පුතේ මේ අය අතර අදහස් ඇති වෙනවා.
හුවමාරු වෙලා සුවදත්වයේ වර්ධනය වෙනවා. ආවාහ විවාහ සිද්ධ වෙනවා නේද? දැන් ගහගන්නවද? දැන් ගහගන්නේ හරි රට හරි සමගි. ගමේ සිංහල මිනිස්සු, දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු ටික මේ විදිහට එකතු වෙලා සමාජ සංවිධානය වෙලා පොදුවේ පුද්ගල සමන්තා වර්ධනය කරගෙන ඉන්න පුතේ. ඒ රට හරි සමගි. කවදාවත් මේ එකට වාඩිලා ඉඳපු දෙමළ මිනිහා මුස්ලිම් මිනිහට ගහන්නේ නැහැ. මුස්ලිම් මිනිහා සිංහල මිනිහට ගහන්නේ නැහැ. සිංහල මිනිහා දෙන්නටම ගහන්නේ. ගැටුම් නැහැ. සමාජය හරි ගැටුම් වලින් තොරයි. අන්න පුතේ ඒක රටේ දියුණුවට අනිවාර්යයෙන්ම වැදගත්. එහෙනම් පුතේ මතක තියාගන්න රටක ආර්ථිකයේ වර්ධනයට වැදගත් වෙන ප්‍රාග්ධන ස්වරූපයක් තමයි මොකද? සමාජ ප්‍රාග්ධනය. Let's get in. සමාජය තුළ පුද්ගලයන් සමාජය තුළ පුද්ගලයන් සමාජය තුළ පුද්ගලයන් සමාජය තුළ පුද්ගලයන් පොදු අරමුණකට ඒකරාශී වූ විට සමාජය තුළ පුද්ගලයන් පොදු අරමුණකට ඒකරාශී වූ විට සමාජය තුළ පුද්ගලයන් පොදු අරමුණකට ඒකරාශී වූ විට පොදු අරමුණකට ඒකරාශී වූ විට පොදු අරමුණකට ඒකරාශී වූ විට ජනිත වන ශක්තියෙන් පොදු අරමුණකට ඒකරාශී වූ විට ජනිත වන ශක්තියෙන් ජනිත වන ශක්තියෙන් සමාජයේ බොහෝ කටයුතු පහසුවෙන් කරගත හැකි වේ. පහසුවෙන් කරගත හැකි වේ. එනිසා ප්‍රාග්ධන අයිතමයක් ලෙස මෙය හඳුන්වා ඇත. හරිද පුතේ? right. රතු පෑන අරන් ලියන්න. රටක සංවර්ධන ක්‍රියාවලියේදී අත්‍යවශ්‍ය
ප්‍රාග්ධන ස්වරූප රටක සංවර්ධන ක්‍රියාවලියේදී අත්‍යවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප අත්‍යවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප අත්‍යවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප හතරෙන් එකක් ලෙස අත්‍යවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප හතරෙන් එකක් ලෙස සමාජ ප්‍රාග්ධනය හැඳින්විය හැක. අත්‍යවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප හතරෙන් එකක් ලෙස සමාජ ප්‍රාග්ධනය හැඳින්විය හැක. අත්‍යවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප හතරෙන් එකක් ලෙස සමාජ ප්‍රාග්ධනය හැඳින්විය හැක. හරිද පුතේ? right. මෙන්න පුතේ ඒ ප්‍රාග්ධන ස්වරූප හතර. රටක සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප හතර. හරිද? අපිට මේකේ නම දැනගත්තම ඇති නේද? අනිත් ඒවා. පළවෙනි එක තමයි පුතේ භෞතික ප්‍රාග්ධනය. භෞතික ප්‍රාග්ධනය. පුතදාන භෞතික ප්‍රාග්ධනය කියන්නේ මේ ගොඩනැගිලි අංශූත්‍ර. මම උදාහරණයක් ලියාගෙන යන්නම්කෝ. ගොඩනැගිලි වරාය දෙක පුතේ භෞතික ප්‍රාග්ධනය දෙක ස්වාභාවික ප්‍රාග්ධනය. ස්වාභාවික ප්‍රාග්ධනය කියන්නේ පුතේ ඇත්තටම ස්වභාවික සම්පත් වලට ස්වාභාවික සම්පත් වලට භෞතික ප්‍රාග්ධනය ස්වභාවික ප්‍රාග්ධනය කියන්නේ ස්වාභාවික සම්පත් වලට. මානව ප්‍රාග්ධනය කියන්නේ නිපුණ ශ්‍රමය. ඒක ඊළඟ මාතෘකාවනේ. නිපුණ ශ්‍රමය ඊළඟ මාතෘකාව. ආයෙත් ඒක තමයි අපි දැන් කතා කරන්නේ සමාජ ප්‍රාග්ධනය. සමාජ ප්‍රාග්ධනය පුතා දන්න උදාහරණ ගොවි සමිති. ලස්සන දාගන්න.
right. හොඳයි. එහෙනම් පුතේ අපි ඊළඟ අයිටම් එකට යන්න. ඊළඟ ප්‍රාග්ධන ස්වරූපයට යන්න. ඊටම වැදගත් ප්‍රාග්ධන ස්වරූපයක් පුතේ. ප්‍රශ්න තියෙන්නේ නිබන්ධනයේ ඔබට තාම අතේ නොමැති වීම. ඒක දැන් කනගාටුදායක තත්ත්වය. නිබන්ධනයේ මේවට දාලා පාස් පේපර් ටික තියෙනවා. හරිද? අපි පොඩ්ඩක් ඉවසලා ඉමු ලබන සතිය වෙනකන්. මේ ප්‍රාග්ධනයේ ස්වරූපේ ටික තියෙනවා. මේ බලන්න අපිට පේනවද මන්ද? මේ දැන් කරන්න යන එකේ ප්‍රශ්නේ. මානව ප්‍රාග්ධනය යන්නේ කුමක් අදහස් වේද? තේරෙනවද? මානව ප්‍රාග්ධනය යන්නේ කුමක් අදහස් වේද? 2000 කීයද? 14 ප්‍රශ්නේ. ප්‍රාග්ධනයේ මානව ප්‍රාග්ධනය අතර වෙනස. ආර්ථික විද්‍යානුකූල නිර්වචනයේ සුද්ධායෝජනය. මේ ටික කරන්න ඕන පුතේ. තේරුණාද? තර පොඩ්ඩක් අනිවාර්යෙන් පුතේ මේ සතියේ ටියුට් එක ගන්න. ඔය යාළුවන්ට කියන අනිවාර්යෙන් ටියුට් එක ගන්න. ලබන සතියේ නම් මම බලන්නේ පාස් පේපර් ටික කරන්න. තමයි පාස් පේපර් කරන් තු ඉගෙන ගන්න නැහැ. ඒකට අර ප්‍රතිඵල විහි වෙන්නේ. නේද? හිස් ප්‍රතිඵල එන්නේ. හරියට අර දෙනියාවේ ප්‍රතිඵල වාගේ. හිස් ප්‍රතිඵල විහි වෙන්නේ. පැහැදිලිද? නිසා අපිට මේ විභාගේ මට්ටමට වෙන්න ඕන. නැත්නම් නිකම් මේ ආවට ගැට කරලා වැඩක් නැහැ. අපිට මේක පුතාගේ ජීවිතයේ තීරණාත්මක විභාගය. පැහැදිලිද? right. යන් ලැබෙන මාතෘකාව මානව ප්‍රාග්ධනය. දැක්කේ නේද පාස් පේපර් අහලා තියෙන හැටනේ? ආව්. මානව ප්‍රාග්ධනය human capital. human capital. human capital. human capital. අසදෙන මාතෘකාව. මානව ප්‍රාග්ධනය human capital. උදාහරණයක් ගන්න පුතේ මෙන්න මෙහෙම පටන් ගමු. මානවය කියන්නේ කවුද? මිනිසා. මිනිසා ප්‍රාග්ධනවත්කමක් වෙච්ච අවස්ථාව. හරිද? මිනිසා ප්‍රාග්ධනවත්කමක් වෙච්ච අවස්ථාව. පුතේ ඕකේ විභාග ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාවක ඉතාම වැදගත් කොටසක් තරුවක් දාගන්න පුතේට. පොඩි තරුවක් දාගන්න ප්‍රශ්න ගොඩාක් අහපු තැන. තාම වැදගත්. ගැඹුරින්ම ඔක සාකච්ඡා කරන්න. පුතේ මෙන්න මේක ඇසිද්දි මම මොන උදාහරණයක් ගන්න. මම උදාහරණයක් ගන්න. මොකද උදාහරණය පුතේ. මෙන්න ඉන්නවා මිනිස්සෙක් කාන්තාවක් ඉන්නවා අවුරුදු 18ක විතර. කාන්තාවක් ඉන්නවා. A level ලිව්වා විතරයි. අපේ රටේ න්‍යායක් තියෙන මොකද්ද? පාස් වුණොත් ලකි, ෆේල් වුණොත් ජුකි. පාස් වුණොත් ලකි, ෆේල් වුණොත් ජුකි. හොඳට මතක තියාගන්න ඕන. උසස් පෙළ ෆේල් වුණොත් මගේ පුතේ දුවේ ගාමන්ට් යන එකයි දලු කඩන එකයි අර මේ රස්සානේ. ඔය පොඩි පොඩි රස්සා තියෙන තමයි මොකද රෙදි කඩවල රෙදි කඩන්නේ වගේ පොඩි පොඩි රස්සා තියෙන. උසස් පෙළ පාස් කරගන්න මගේ පුතේ. විශ්වවිද්‍යාලයකට යන්න විද්‍යාපීඨයකට යන්න ජීවිතේ දිනන්න පුළුවන්. නැත්නම් ගමේ ඉපදිලා ගමේ දරු ටික කඩලා ගමේම මැරිලා යන චරිතයක් බවට පත් වෙනවා. මේ විභාගේ පාස් වෙලා පුතේ ලෝකේ දකින්න සමාජයට එන්න ගෞරවාන්විත පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න. මේ අවස්ථාව මම හැරගන්න එපා. මේ අර ගාමන්ට්. ඔන්න මේ කාන්තාව ගාමන්ට් යනවා. ජුකි මැෂින් එක පාගන්න යනවා ගාමන්ට් යනවා. හැබැයි ගාමන්ට් ගියාට පුතේ මෙයා මෙලෝදියක් දන්න ළමෙක් නෙවෙයි. මෙලෝදියක් දන්නේ. උසස් පෙළ කර කර ඉඳියා විභාගෙ ලිව්ව උඩින් පල්ලෙන් රැල්ලට අහු වෙලා ජීවිතේ විනාශ වුණා.
මොකෝ වෙන්නේ? විභාගේ ෆේල් ඔන්න යනවා දැන් ගාමන්ට්. දැන් ගාමන්ට් ගියාම පුතේ මෙයා කිසිම පුහුණුවක් නැහැ, නිපුණත්වයක් නැහැ, මෙලෝ සරක් ගන්න. මෙයා දවසටම මහන්නේ පුතේ රෙදි කෑලි දෙකයි. දවසක මැව්වේ ඒකක දෙකයි. ලේන්සු හරි මොනවා හරි කොට්ටුර හරි මොනවා හරි දෙකයි. ඒකක දෙකයි. ඵලදායිතාව අඩුයි. කිසිම ඵලදායිතාවක් නැහැ. ඵලදායිතාව අඩුයි. හැබැයි මේ ශ්‍රමිකයව ගන්නවා පුතේ පැත්තකට. අරගෙන මෙයාට දෙනවා මෙන්න මේ දේවල්. මොනවද දෙන්නේ? අධ්‍යාපනය දෙනවා. මෙයාට දෙනවා පුතේ පුහුණුව. පුහුණුව දෙනවා. පුහුණු කරන. මෙයාට දෙනවා වෘත්තීය දැනුම. වෘත්තීය දැනුම. මෙයාගේ පෞරුෂත්වය වර්ධනය කරන. පෞරුෂය වර්ධනය කරන. පෞරුෂත්ව වර්ධනය කරන. පෞරුෂය හද. මෙයාට හොඳ සෞඛ්‍ය පහසුකම් දෙනවා. සෞඛ්‍ය පහසුකම් දීලා නිරෝගී කරනවා. හරිද? සෞඛ්‍ය පහසුකම් දෙනවා. සෞඛ්‍ය පහසුකම් දීලා හොඳ වර්ධනය මේ නිරෝගී පුද්ගලයෙක් බවට පත් කරනවා. මෙයාට දැනුම දෙනවා. ඔන්න ඔය ටික දුන්නම පුතේ මිනිස්සයාට මොකද වෙන්නේ? මෙයා පුතේ පත් වෙනවා මොකෙක් බවටද? නිපුණ ශ්‍රමිකයෙක් බවට පත් වෙනවා. මොකෙක් බවට පත් වෙන්නේ? නිපුණ පුහුණු ශ්‍රමිකයෙක් බවට පත් වෙනවා. තේරෙනවද? අන්න මොකෙක් බවට පත් වුණාද පුතේ? නිපුණ ශ්‍රමිකයෙක්, පුහුණු ශ්‍රමිකයෙක් බවට පත් වුණා. දැන් පුතේ මෙයා යවනවා ගාමන්ට් එකටම ගිහින් කර්මාන්තශාලාවට යනවා. දැන් මෙයා කර්මාන්තශාලාවට යන්නේ පුතේ ගාමන්ට් එකට යන්නේ. ගාමන්ට් එකට යන්නේ. පුහුණු නිපුණ ශ්‍රමිකයෙක් විදිහට. පුහුණු නිපුණ ශ්‍රමිකයෙක් විදිහට. දැන් මෙයා පුතේ මැෂින් එකක් වගේ වේගෙන් වැඩ මොකෝ වෙන්නේ පුතේ? දවසකට මහනවා රෙදි කෑලි 30ක්. 30ක් මහනවා. මොකක්ද පුතේ වර්ධනය වුනේ? මොකක්ද වර්ධනය වුනේ? ඵලදායීතාව වර්ධනය වුනේ. අන්න පුතේ මෙන්න මේ විදියට බලන්න මෙයා කිසි පංචස්කන්ධ විතරයි. ඵලදාව අඩුයි. කිසිම පුහුණුවක් නැහැ. නේ? ඵලදාව අඩුයි. මේ මිනිස්සයා වරගෙන පුතේ එයාට දෙනව මොනවද? උගන්වන. පුහුණු දෙනවා. වෘත්තීය දැනුම දෙනවා. පෞරුෂය වර්ධනය කරනවා. සෞඛ්‍ය පහසුකම් දෙනවා. දැනුම දෙනවා. අන්න පුතේ බිහි වෙනවා හොඳේ නිපුණ ශ්‍රමිකයෙක්. නිපුණ ශ්‍රමිකයෙක් බිහි වෙනවා. මේ නිපුණ ශ්‍රමිකයා දැන් පුතේ යවනවා වැඩට. දැන් මොකෝ වෙන්නේ? පුතේ බලන්න. එයා දවසකට හදනවා ඒකක 30. එයාගේ ඵලදායිතාව මොකද උනේ? වැඩි. ඵලදායිතාව වැඩි. අන්න පුතේ අධ්‍යාපනය, පුහුණුව, වෘත්තීය දැනුම, පෞරුෂත්ව සංවර්ධනය, සෞඛ්‍ය පහසුකම් දැනුම මෙන්න මේවා තුලින් බිහිවන ඵලදායිතාවයෙන් වැඩි නිපුණ ශ්‍රමය හඳුන්වනවා පුතේ නමකින්. ඒ නම තමයි මානව ප්‍රාග්ධනය. මොකද පුතේ නම? මානව ප්‍රාග්ධනය. එන ආයෙ කියමු ගත්තොත්
අධ්‍යාපනය, පුහුණුව, වෘත්තීය දැනුම, පෞරුෂත්ව වර්ධනය, සෞඛ්‍ය පහසුකම් දැනුම. මෙන්න මේ කියන්නා වූ දේවල් තුලින් බිහිවන ඵලදායීතාවයෙන් වැඩි නිපුණ ශ්‍රමය, මේ පුහුණු ශ්‍රමිකයා හඳුන්වනවා පුතේ නමකින්. මොකක්ද ඒ නම? මානව ප්‍රාග්ධනය. දැන් ඔබට ප්‍රශ්නයක් එනවා. මොකක්ද? එහෙනම් මේ පුහුණු ශ්‍රමිකයා හඳුන්වන වචනේ මොකක්ද? මානව ප්‍රාග්ධනය. එහෙනම් මේ පුහුණු ශ්‍රමිකයා හඳුන්වන නම මොකක්ද පුතේ? මානව ප්‍රාග්ධනය. ඇයි ප්‍රාග්ධනය කියන වචනේ පාවිච්චි කළේ? මෙන්න හේතුව පුතේ. මෙන්න හේතුව. දැන් මම එහා පැත්තයි මෙහා පැත්තේ සංසන්දනය කරන්න පුතාට දෙන්න. මේ මොකක්ද? මානව ප්‍රාග්ධනය. මම මෙහා පැත්තට දානවා මානව ප්‍රාග්ධනය. සංසන්දනය කළා මට කියන්න ඕන සමානකම්. මානව ප්‍රාග්ධනය. human capital. මම මේ පැත්තට ගන්නවා පුතේ නිකම් ප්‍රාග්ධන වත්කම. ප්‍රාග්ධනය. දැන් සසඳු දැන් පුතේ මේ බලන්න හොඳට. මෙන්න මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා පුතේ අතින් ගඩොල් කපන. අර ගඩොල් දාන්නේ බ්ලොග් ගාලා දාන්නේ. පොඩි අච්චුවක් ලී පෙට්ටියක් අරගෙන ওই ලී පෙට්ටියට ගල් වැලි සිමෙන්ති දාලා තමයි ගඩොල් සකස් කරන්නේ. අර ඉස්සරහට ඇතරවක් තිබුණා. නේද? අර බ්ලොග් ගඩොල් කපන්නේ කොහොමද? පොඩි ලී පෙට්ටියක් අරගෙන පියන් දෙකක් සහිත පොඩි තද කරන්න පුළුවන් නට්ටෙම තියෙන ගල් වැලි සිමෙන්ති දාලා කොටලා තමයි ගඩොල් කපන්නේ. දැන් ඔන්න මේ ගඩොල් කපන මිනිස්සයා දවසකට ගඩොල් කැට 50ක් කැපුවා. ඵලදායීතාව කීයද? නිෂ්පාදන ප්‍රමාණය කීයද? 50. දැන් පුතේ මෙයාට ප්‍රාග්ධනවත්කමක් හම්බෙනවා. මෙයාට හම්බෙන මොකක්ද? ප්‍රාග්ධනවත්කම. මේ බ්ලොග් කපන මැෂින් එකක් හම්බෙනවා. පුතා දැකලා තියෙනවද බ්ලොග් කපන මැෂින්? එකක් හම්බෙනවා. මේ මැෂින් එකට කියන නම මොකද්ද පුතේ? ප්‍රාග්ධන. මේ ප්‍රාග්ධනවත්කම. එයාට හම්බෙනවා පුතේ මොකද්ද? ප්‍රාග්ධනවත්කම මැෂින් එක. මේ ප්‍රාග්ධනය නිසා මොකද වුනේ පුතේ? මෙන්න ප්‍රාග්ධනය. මැෂින් එක. මිනිසා නිර්මාණය කරගත් ප්‍රාග්ධනයේ ගැඩොල් කපන මැෂින් එක. මේක නිසා මොකද වුනේ පුතේ? දැන් මෙයා දවසකට ගැඩොල් කැට 400ක් සකස් කරනවා. මොකක්ද වැඩි වුනේ පුතේ? ඵලදායීතාව වැඩි. ඵලදායීතාව වැඩි. දැන් සසඳන්න. මෙයා කවුද? මානව ප්‍රාග්ධනය. මේක මොකක්ද? ප්‍රාග්ධනය. දැන් සසඳලා පුතේ මට කියන්න. ඔය දෙකට මේ පුහුණු ශ්‍රමිකයාට ප්‍රාග්ධනය කිව්වේ ඇයි? හිතන්න. හිතන අතර අපි පොඩ්ඩක් නෝට් එක පොඩ්ඩක් ලියාගෙනමු. නිර්වචන. ලෙන්තේ මානව ප්‍රාග්ධනයේ human capital මාතෘකාව එයට ලියමු පුතේ. ලියන්න. මානව ප්‍රාග්ධනය යනු මානව ප්‍රාග්ධනය යනු කමාද දාලා ලියන්න ඕන පුතේ. අධ්‍යාපනය මෙන්න මේ වචන ටික ලියන්න. අධ්‍යාපනය, පුහුණුව,
අධ්‍යාපනයේ පුහුණුව වෘත්තීය දැනුම අධ්‍යාපනයේ පුහුණුව වෘත්තීය දැනුම පෞරුෂත්ව සංවර්ධනය පෞරුෂත්ව සංවර්ධනය පෞරුෂත්ව සංවර්ධනය සෞඛ්‍ය සෞඛ්‍ය තුලින් 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 වැඩි දියුණු කරගන්නා ලද වැඩි දියුණු කරගන්නා ලද වැඩි දියුණු කරගන්නා ලද වැඩි දියුණු කරගන්නා ලද ඵලදායීතාවයෙන් ඉහළ ඵලදායීතාවයෙන් ඉහළ ඵලදායීතාවයෙන් ඉහළ නිපුණ ශ්‍රමයයි නිපුණ ශ්‍රමයයි ඵලදායීතාවයෙන් ඉහළ නිපුණ ශ්‍රමයයි ඵලදායීතාවයෙන් ඉහළ නිපුණ ශ්‍රමයයි right ඵලදායීතාවයෙන් ඉහළ නිපුණ ශ්‍රමයයි හොඳයි ඵලදායීතාවයෙන් ඉහළ නිපුණ ශ්‍රමයයි right එහෙනම් බලන්න පුතේ හොඳට බෝඩ් එක දිහා ඵලදායීතාවයෙන් ඉහළ නිපුණ ශ්‍රමයයි හරි රුලක් කරලා පුතේ රතු බැනන තා වාක්‍යයක් ලියමු අපි ලියලම සාකච්ඡා කරමු රුලක් කරලා රූල මැදි නැතොත් කියලා ලියලා ආයි රුලක් කරේ රුලක් කරලා රූල මැදි නැතොත් කියලා ලියලා ආයි රුලක් කරේ රතු පෑන රන් ලියන්න පුතේ රතු පෑන රන් ලියන්න ආයෝජනය තුලින් කෙටි නිර්වචනයක් දෙන්න යන්නේ ආයෝජනය තුලින් ආයෝජනය තුලින් ආයෝජනය තුලින් නිපුණත්වයට පත් කළ ශ්‍රමය ආයෝජනය තුලින් නිපුණත්වයට පත් කළ ශ්‍රමය ආයෝජනය තුලින් නිපුණත්වයට පත් කළ ශ්‍රමය මානව ප්‍රාග්ධනයයි ආයෝජනය තුලින් නිපුණත්වයට පත් කළ ශ්‍රමය මානව ප්‍රාග්ධනයයි ආයෝජනය තුලින් නිපුණත්වයට පත් කළ ශ්‍රමය මානව ප්‍රාග්ධනයයි උදාහරණ කීපයක් ලියන්න පුතේ උදාහරණ ලියන්න උදාහරණ විශේෂඥ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු ඉංජිනේරුවන්
ගණකාධිකාරී. ගණකාධිකාරී. right. ගණකාධිකාරී. හොඳයි. දැන් පුතේ ආයෙත් පැහැදිලි කිරීමට එනවා. මේ බලන්න පුතේ හොඳට. දැන් හොඳට මේ concept එක ලුණු දාගන්න. අදහස් සංකල්ප ලුණු දාගන්න. පුතේ මේ මිනිස්සේ කියන මේ උදාහරණ කතාව බලන නිදාන කතාව. මේ මිනිස්සයා නිකම්ම ගාමන්ට් ගියා. දවසකට ඇදුවේ කීයද? 2ක්. දවසකට ඇදුවේ බාණ්ඩ 2ක්. ඒ මිනිස්යම් ඒ පංචස්කන්ධයමයි. ඒ ආපෝ තේජෝ වායෝ පඨවලින් හැදිච්ච පංචස්කන්ධයමයි. නේද? ඒ දන්තා කේසා ලෝමා නාකා වලින් හැදිච්ච දෙතිස් මහා කුණුපයන්ගේ පිරිච්ච පංචස්කන්ධයමයි. හහද? right. එහෙම කියනව නේද? ඒ මිනිස්සයම යවනවා කොහාට? ගාමන්ට් එකට. හැබැයි දැන් යන්නේ පුතේ මොකක් අරගෙන? නිපුණත්වයටපත් වෙලා පුහුණු වෙලා යන්නේ. පුහුණු වෙලා යන්නේ. මොනවයින්ද? අධ්‍යාපනය, පුහුණු, වෘත්තීය දැනුම, පෞරුෂත්ව සංවර්ධනය, සෞඛ්‍ය පාස්කම් දැනුම, අධ්‍යාපනය මෙයා දැන් හොඳට පුහුණු වෙලා යන්නේ. දැන් හදනවා පුතේ කීයක්ද? 30. මම අහන පුතාගෙන් මේ පුද්ගලයාමයි කිසිම වෙනසක් නැහැ. හැබැයි පුතේ මෙයාට වඩා මෙයා තුල තියෙන්නේ මොකක්ද? පුහුණු, කුසලතා, නිපුණත්වය, ටැලන්ට් එකක් තියෙනවා. අන්නේ පුහුණු ශ්‍රමිකයා තුලින් උනේ මොකද්ද පුතේ? මැෂින් එකෙන් වෙච්ච දෙයක්. මොකද්ද මැෂින් එකෙන් උනේ? මැෂින් එකෙන් උනේ මේ ගඩොල් කපන මැෂින් එකෙන් උනේ ඵලදායකතාව වැඩි වෙනවා. මේ ගඩොල් කපන මැෂින් එකෙන් උනේ මොකද්ද? හදන ඒකක සංඛ්‍යාව ඵලදායකතාව වැඩි වී. ඵලදායකතාව වැඩි වී. ඵලදායකතාව වැඩි වී. හැබැයි පුතේ බලන්න මේ මිනිස්සයා තුලින් උනේ මොකක්ද? මේ පුහුණු ශ්‍රමිකයා තුලින් උනේ මොකක්ද? ඵලදායකතාව වැඩි වී. අන්න පුතේ මෙන්න මේ පුහුණු නිපුණ ශ්‍රමිකයා හඳුන්වනවා මොකෙක් කියලා? මානව මැෂින් එක. මේ හරියට මැෂින් එකක් වගේනේ වේගෙන් වැඩ. විශාල භාණ්ඩ ප්‍රමාණයක් හදනවා. හරියට යන්ත්‍රයක් වගේ. මෙන්න මේ පුහුණු ශ්‍රමිකයා හඳුන්වනවා මානව මැෂින් එකක්. මානව ප්‍රාග්ධනයක්. එන පුතේ ආයතරයන් නිර්වචන පොඩ්ඩක් මතක් කරොත් අධ්‍යාපනයේ පුහුණුව, කුසලතා, නිපුණතා සංවර්ධනයේ, පෞරුෂත්ව වර්ධනයේ, සෞඛ්‍ය පහසුකම් තුලින් නිපුණත්වයට පත් කළ පුහුණු කරලා ගත්ත ශ්‍රමිකයට කියනවා මානව ප්‍රාග්ධනය. දැන් මම පුතාට මාතෘකාව දෙනවා. මානව මේ ප්‍රාග්ධනවත් වශයෙන් සැලකීමට හේතු. ලස්සන මාතෘකාව යන්නේ චූටියට මෙය ප්‍රාග්ධනයක් ලෙස සැලකීමට හේතු. දැන් මට කියන්න. මෙය ප්‍රාග්ධනයක් ලෙස සැලකීමට හේතු. මෙය ප්‍රාග්ධනයක් ලෙස සැලකීමට හේතු. හරිද? මෙය ප්‍රාග්ධනයක් ලෙස සැලකීමට හේතු. පුතේ මේක ප්‍රාග්ධනයක් කියලා සැලකන්න හේතු මොනවද? මේ අතර තියෙන සමානකම් මොනවද? දැන් මට කියන්න පුතේ මෙන්න මේ මැෂින් එකයි මේ පුහුණු ශ්‍රමිකයයි අතර තියෙන සමානකම් මොනවද?
සමානකම් නිසානේ නම දෙයයි ප්‍රාග්ධනය කියලා. මේ මනුස්සයට ප්‍රාග්ධනයක් කියන වචන දෙයයි සමානකම් නිසානේ. මේ මිනිසාගේ නිෂ්පාදන ආධාරකයයි ගඩොල් කපන මැෂින් එකයි මේ නිපුණ ශ්‍රමිකයයි පුහුණු ශ්‍රමිකයයි අතර තියෙන සමානකම් කියමු බලන්න. සමානකම් කියමු බලන්න. මොනවද තියෙන සමානකම්? පළවෙනි සමානකම තමයි මගේ පුතේ මොකක්ද? මේ දෙකෙන්ම මොකක්ද වර්ධනය වෙන්නේ? මේ දෙකෙන්ම වෙන්නේ මොකක්ද? ඵලදායීතාව වර්ධනය වෙනවා. මේ දෙකෙන්ම උනේ මොකද්ද පුතේ? ශ්‍රමිකයාගේ ඵලදායීතාව වර්ධනය වෙනවා. ඔන්න පළවෙනි සමානකම. කවදාවත් අමතක කරන්න එපා පුතේ. මෙන්න පළවෙනි සමානකම. මේ ශ්‍රමිකයා පුහුණු කරලා ගත් එකෙන් උනේ ඵලදායීතාව. මොකක්ද මේ ඵලදායීතාව කියන්නේ? හදන ඒකක සංඛ්‍යාව වර්ධනය වෙයි. මේ මැෂින් එකෙන් උනේත් මොකක්ද? ඵලදායීතාව වර්ධනය වෙයි. මොකක්ද ඵලදායීතාව කියන්නේ? හදන ඒකක සංඛ්‍යාව වැඩි වීම. හදන ඒකක සංඛ්‍යාව වැඩි වීම. තේරුණායි? හදන ඒකක සංඛ්‍යාව වැඩි වීම. එනම්තේ මේ ප්‍රාග්ධනයක් වශයෙන් සැලකීමට හේතු පළවෙනි කියලා යන්න පුතේ අංක 1 ඊටාම් වැදගත් කරුණු මේවා. 1 මානව ප්‍රාග්ධනය තුලින්ද මානව ප්‍රාග්ධනය තුලින්ද ශ්‍රමයේ ඵලදායීතාව වර්ධනය වී මානව ප්‍රාග්ධනය තුලින්ද ශ්‍රමයේ ඵලදායීතාව වර්ධනය වී right මානව ප්‍රාග්ධනය තුලින්ද ශ්‍රමයේ ඵලදායීතාව වර්ධනය වී අහනවා පුතේ. මේ බලන්න හොඳට. එහෙනම් පළවෙනි වෙන සමානකම හරිනේ. මෙයාට ප්‍රාග්ධනය කියලා වචනේ දාන්න ඉෂ්ටිකරේ අලවන්න ප්‍රාග්ධනය කියන්නේ පළවෙනි හේතුව තමයි මෙයා තුල ප්‍රාග්ධනයේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? ඵලදායීතාව වර්ධනය වීම. දෙවෙනි ලියලා සාකච්ඡා කරමු. දෙවෙනි කියලා යන්නේ නිෂ්පාදන හෝ ආදායම් ප්‍රවාහයක් බිහි කිරීමට අවශ්‍ය පොඩ හදාගත්තේ නිෂ්පාදන හෝ ආදායම් ප්‍රවාහයක් බිහි කිරීමට හා අවශ්‍ය කියන වචන කපන්න පුතේ. නිෂ්පාදන හෝ ආදායම් ප්‍රවාහයක් බිහි කිරීමට හා අවශ්‍ය කියන වචන කපන්න.
නිෂ්පාදන ආදායම් ප්‍රවාහයක් බිහි කිරීමට හා අනාගත පාරිභෝජන මට්ටම වැඩි කර ගැනීමට හේතු වීම. 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 මෙන්න අනාගත පාරිභෝජන මට්ටම වැඩි කර ගැනීමට හේතු වීම. පොතේ අහන්න හොඳයි. මේ බලන්න. නිෂ්පාදන ආදායම් ප්‍රවාහයක්. මගුතේ ප්‍රවාහයක් කියන්නේ මේ අඛණ්ඩව නොනැවතී ඉදිරියට යන දෙයක්. අඛණ්ඩව නොනැවතී ඉදිරියට යන දෙයකට අපි කියන ප්‍රවාහයක්. flow concepts. ප්‍රවාහය. බලන්නකෝ. අපි ගඟ ළඟ නිල්වලා ගඟ ළඟට ගිහින් කියනවා ජල ප්‍රවාහයක් යන ප්‍රවාහය. අඛණ්ඩව නොනවතී වතුර යනවා. අපි කියන ප්‍රවාහ කියන වචන පාවිච්චි කරනවා. අපි මුහුද ළඟට ගිහින් කියනවා අඛණ්ඩව රළ එනවා. අපි කියනවා රළ ප්‍රවාහයක් එනවා. ප්‍රවාහයක් කියන්නේ මේ අඛණ්ඩව නොනවතී ඉස්සරහට යන එක. පුතේ මේ බලන්න හොඳට. මේ ප්‍රාර්ථන වත්කමින් මේ ගැඩොල් කපන මැෂින් එකෙන් නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කරන්න පුළුවන්. ගැඩොල්කට 10 ගණක් නිපදවන්න පුළුවන්. අඛණ්ඩව නිෂ්පාදනයට යොදා ගනිමින් නිෂ්පාදන ඒකක 10 ගණක් නිපදවන්න. නිෂ්පාදන ඒකක 10 ගණක් නිපදවන්න පුළුවන්. අපි කියනවා නිෂ්පාදන ප්‍රවාහයක් බිහි කරන්න පුළුවන්. ඒ වගේමයි පුතේ මේකේ අයිතිකාරයට ආදායම් ප්‍රවාහයක් වෙනවා. ජීවිත කාලය මුළුල්ලේම ආදායම් වන්නේ. සල්ලි ගෙනත් දෙනවා. ජීවිත කාලය මුළුල්ලේම සල්ලි ගෙනත් දෙනවා. පැහැදිලිද? ජීවිත කාලය මුළුල්ලේම සල්ලි ගෙනත් දෙනවා. තේරුණාද? right. ආදායම් ප්‍රවාහයක් දීගන්න. එහෙනම් බලන්න පුතේ හොඳට මේ ප්‍රාග්ධනවත්කමේ තියෙන ලක්ෂණය මොකක්ද? අයිතිකාරයට දීර්ඝ කාලයක් තිස්සේ ආදායම් ගෙනත් දෙනවා. සල්ලි හම්බ කරලා දෙනවා. නේද? අයිතිකාරයට අනාගතේ හොඳට ජීවත් වෙන්න පුළුවන්. මේ බලන්න හොඳට. මේ බලන්න හොඳට. ඊළඟ බලන්න හොඳට ඊළඟ සමානකම්. එහෙනම් මැෂින් එකනු දීර්ඝ කාලයක් ප්‍රාග්ධනවත්කම් ගෙනාවා. මැෂින් එකනු දීර්ඝ කාලයක් ආදායම් ගෙනාවා. භාණ්ඩ ගොඩාක් හැදුවා. ඒ වගේම පුතේ මේ ප්‍රාග්ධනවත්කම මේ මානව ප්‍රාග්ධනය බලන්න. ඔන්න විශේෂඥ වෛද්‍යවරයෙක්. නිකමට ඔබ පොඩ්ඩක් විශේෂඥ වෛද්‍යවරයෙකුට channel එකක් දාන්න. ඔය මොකක් හරි private hospital එකකට. නිකන් පොඩ්ඩක් කතා කරන්න නවලෝකයකට. කතා කරලා කියන්න ડોක්ටර් කෙනෙක්ගේ නම අහලා කියන්නකෝ මට channel එකක් දාන්න ඕන කියලා කියන්නකෝ. channel ගාස්තු රුපියල් 5000. channel ගාස්තු කීයද? රුපියල් 5000. අහන්නකෝ මට අංකේ කීය වගේද ගන්න පුළුවන්? කියයි අංක 60. නම්බර 60. ඔන්න පුතේ දොස්තරගේ දවසක ආදායම. ඔන්න දොස්තරගේ දවසක ආදායම. තේරුණාද? ඔය වගේ හම්බ කරන්න පුළුවන්. ඔය විශාල ආදායම් ප්‍රවාහයක් ජනිත කරනවා. එහෙනම් පුතේ අධ්‍යාපනය පෝෂණය සෞඛ්‍ය තුලින් මෙන්න මේ වැඩි දියුණු කරගත්ත විශේෂඥ ශ්‍රමය, නිපුණ ශ්‍රමය
විශේෂඥ ශ්‍රමය, නිපුණ ශ්‍රමය. පැහැදිලිද? නිපුණ ශ්‍රමය, විශේෂඥ ශ්‍රමය. නිපුණ ශ්‍රමය, විශේෂඥ ශ්‍රමය පුතේ. දීර්ඝ කාලයක් හම්බ කරන් ගන්න පුළුවන්. හම්බ කරන්න පුළුවන්. ආදායම් ගේන්න පුළුවන්. හොඳ ජීවන මට්ටමකටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ අධ්‍යාපනය මෙන්න මේ කතන්දර ටිකෙන් හදාගත්තම නිපුණ ශ්‍රමයක්, පුහුණු ශ්‍රමයක්, මානව ප්‍රාග්ධනයක්. වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, සැලසුම් ශිල්පියෙක්, ගුරුවරයෙක් වුණාම පුතේ දීර්ඝ කාලයක් ආදායම උපයන්න පුළුවන්. ඒ තමයි දෙවෙනි සමාලක්ෂණය. මැෂින් එකනු දීර්ඝ කාලයක් හම්බ කරන්න පුළුවන්. මෙයාටත් දීර්ඝ කාලයක් හම්බ කර ගන්න පුළුවන්. තුන්වෙනි සමානකම ලියන්න පුතේ. මානව ප්‍රාග්ධනය මිනිසා තුල කෙරෙන මිනිසා තුල කෙරෙන සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක්. මානව ප්‍රාග්ධනය මිනිසා තුල කෙරෙන සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක්. මානව ප්‍රාග්ධනය මිනිසා තුල කෙරෙන සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. මිනිසා තුල කෙරෙන සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. මානව ප්‍රාග්ධනය මිනිසා තුල කෙරෙන සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස බිහිවීම. අහන්න පුතේ හොඳට. මේ මැෂින් එක බිහි වෙන්නේ හරිද? මේ මැෂින් එක බිහි වෙන්නේ මේ මිනිස්යාගේ සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස. හම්බ කරපු සල්ලි යෙදවීමේ ප්‍රතිඵලයක් ලෙස. එහෙනම් ප්‍රාග්ධනවත්කම් බිහි වෙන්නේ පුතේ මිනිසාගේ සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස. වරාය මහා මාර්ග, ගුවන්තොටුපළ කර්මාන්තශාලා, ඇලවේලි කර්මාන්තශාලා, ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ මෙවලම් උපකරණ බිහි වෙන්නේ මිනිස්සුන්ගේ සල්ලි යෙදවීමේ ප්‍රතිඵලයක් ලෙස. සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස. පැහැදිලිද? සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස. ඒ වගේම බලන්න මෙන්න මේ පුහුණු ශ්‍රමිකයා බිහි වෙන්නේ වියදමේ ප්‍රතිඵලයක් ලෙස. වෛද්‍යවරයෙක් බිහි වෙන්නේ පුතේ මේ රටේ අධ්‍යාපනයට, පුහුණුවට, වෘත්තීය දැනුමට, සෞඛ්‍යයට කරපු වියදමේ ප්‍රතිඵලයක් ලෙස. දැන් බලන්න වෛද්‍යවරයෙක් නේද? මේ වගේ වෛද්‍යවරයෙක් බලන්න. මෙයා විශේෂඥ වෛද්‍යවරයෙක් කලේ කවුද වගේ පුතේ? මෙයාට මේ පුහුණු දුන්නේ කවුද පුතේ? මතක තියාගන්න. මේ විශේෂඥ වෛද්‍යවරයා එක වසරේ සිට තමන්ගේ පශ්චාත් උපාධි මට්ටම දක්වා විශේෂඥ වෛද්‍ය විභාගයේ දක්වා සියල්ල නොමිලේ පුතේ ඉගෙනුවේ මේ රටේ මිනිස්සු. මේ රටේ මිනිස්සු ඉගෙනුවේ නිකන්. එහෙනම් මේ යෝධයා බිහි වෙන්නේ මොකේ ප්‍රතිඵලද? මේ රටේ අධ්‍යාපනයට, පුහුණුවට, සෞඛ්‍යයට, පෞරුෂත්ව සංවර්ධනයට, විශ්වවිද්‍යාලවල උගන්වන්න, විශේෂඥ උපාධි වලට උගන්වන්න කරපු වියදමේ ප්‍රතිඵලයක් විදියට. එහෙනම් පුතේ තවත් ලක්ෂණයක් අපි ගුවා මොකක්ද? මේ මැෂින් එක බිහි වුණේ මේ මිනිස්යාගේ වියදමේ ප්‍රතිඵලයක් විදියට. මේ නිපුණ ශ්‍රමිකයා, පුහුණු ශ්‍රමිකයා බිහි වෙන්නේ මේ මේ රටේ මිනිස්සුන්ගේ මොකට කරපු වියදමේ ප්‍රතිඵලයක් විදියට. අධ්‍යාපනයේ ශ්‍රමය කරපු අධ්‍යාපනීය වෘත්තීය පුහුණුව සෞඛ්‍යයට කරපු වියදමේ ප්‍රතිඵලයක් ලෙස. ඉපදුණු වෙලාව ඉඳලා ටික වෙලාවකින් ගහන ඉන්ජෙක්ෂන් එකේ ඉඳලා
එක වසරේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ඉන් එහාට පශ්චාත් උපාධි අධ්‍යාපනය දක්වා සියල්ල නිකන් දීලා උගන්වපු එකේ ප්‍රතිඵලය. එහෙනම් තවත් සමානකමක් තියෙන මොකක්ද? මේක බිහි වෙන්නේ ආයෝජනීය ප්‍රතිඵලයක් විදියට, මේක බිහි වෙන්නේ ආයෝජනීය ප්‍රතිඵලයක් විදියට. ලියන්න යටින් තුන්වෙනි කරුණ යටින් ලියන්න පුතේ. තුන්වෙනි කරුණ ලියන්න. මානව ප්‍රාග්ධන අයිතමයන් බිහිවන්නේ 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 රටක අධ්‍යාපනය පුහුණුව සෞඛ්‍ය සඳහා කෙරෙන සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙසයි. සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙසයි. සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙසයි. කෙරෙන සම්පත් ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙසයි. එහෙනම් දෙකම බිහි වෙන්නේ පුතේ මිනිහගේ වියදමේ ප්‍රතිඵලයක් විදිහට. දෙකම බිහි වෙන්නේ මිනිසාගේ වියදමේ ප්‍රතිඵලයක් විදිහට. හරිද? right. දෙකම බිහි වෙන්නේ මිනිහගේ වියදමේ ප්‍රතිඵලයක් විදිහට. හරි නේද පුතේ? right. අධ්‍යාපනයේ සෞඛ්‍ය කරන වියදමේ ප්‍රතිඵලයක් ලෙසයි. එහෙනම් මම කිව්වා පුතේ සමානකම් තුනක්. මට කියන්නේ සමානකම් තුන. මේ මානව ප්‍රාග්ධනයක් ලෙස සැලකීමට හේතු සමානකම් තුනක් වුව මොකක්ද? එක දෙකෙන්ම ඵලදායීතාව වැඩි වෙනවා. දෙකෙන්ම ඵලදායීතාව වැඩි. දෙවෙනි එක දෙකෙන්ම පුතේ ආදායම් ප්‍රවාහයක් නිෂ්පාදන ප්‍රවාහයක් බිහි වෙනවා. දෙකෙන්ම ආදායම් ප්‍රවාහයක් නිෂ්පාදන ප්‍රවාහයක් බිහි වෙනවා. තුන දෙකම මිනිස්සුන්ගේ වියදමේ ප්‍රතිඵලයක් විදියට බිහි වෙනවා. හරිද? right. ලියන අනුමාතුකා පුතේ මානව ප්‍රාග්ධන වර්ධනයට බලපාන සාධක. ලියන මාතෘකාව පුතේ ඊළඟ මානව ප්‍රාග්ධන වර්ධනයට බලපාන සාධක. රසලයන් මානව ප්‍රාග්ධන වර්ධනයට බලපාන සාධක. මානව ප්‍රාග්ධන වර්ධනයට බලපාන සාධක. රසලයන් පුතේ මානව ප්‍රාග්ධන වර්ධනයට බලපාන සාධක. 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 මම පුතාට කතාවක් කියන්නම්කෝ. මම ඉස්සෙල්ලත් කිව්වා පුතේ මොකද ඉස්සෙල්ලා කිව්වේ රටක සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප හතරයි. ඉස්සෙල්ලා කිව්වා
මොකක්ද පුතේ ස්වරූප හතර? රටක සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධන ස්වරූප හතරයි. මොකක්ද පුතේ ප්‍රාග්ධන ස්වරූප හතර? මෙන්න මේක. මොකක්ද? භෞතික ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, ස්වභාවික ප්‍රාග්ධනය සහ සමාජ ප්‍රාග්ධනය. මානව ප්‍රාග්ධනය පුතේ රටක සංවර්ධනයට අත්‍යවශ්‍යයි. මම උදාහරණයක් කියන්නම්කෝ. පුතේ ඔය දියුණු රටවල් තියෙනවනේ. අපි උදාහරණයක් ගමු අපිට නිතර ඇහෙන රටක් දකුණු කොරියාව. දකුණු කොරියාවේ පුතේ වෙන්නේ මෙන්න මේකයි. ඒ රටවල් වල ඉන්න දරුවෝ ටික අරගෙන, උන්ගේ දරුවෝ අරගෙන අධ්‍යාපනයේ පුහුණුව කුසලතා නිපුණතා දීලා උන්ව පත් කරගන්න මුක්කු බවටද මානව ප්‍රාග්ධන බවට පත් කරගන්න. දකුණු කොරියාව කරන්නේ උන්ගේ රටේ දරුවෝ ටික අරගෙන සුපිරියට උගන්වලා පුහුණුව දීලා ඒ රටේ හොඳ ඉහළ වෘත්තීන්ට දාගන්න. ඉහළ රැකියාවට දෙන්න. දැන් පුතා හිට අපේ රටේ අය ගිහින් මොනවද කරන්නේ? අන්න ඉතුරු වෙනෝනේ පුතේ 3D රැකියා. 3D රැකියා ඉතුරු වෙනෝනේ. මොනවද 3D රැකියා කියන්නේ? 3D රැකියා කියන්නේ පුතේ difficult, dirty, dangerous. difficult, dirty, dangerous රැකියා ටිකට ලංකාව වගේ අයට විදේශිකයන්ට දෙන්න. බලන්න උන්ගේ ප්‍රෝග්‍රෑම් එක. උන් මොකද කරන්නේ? උන්ගේ රටේ ඉන්න පුතේ දරුවෝ ටික අරගෙන හැම දියුණු රටම කරන්නේ ඒක පුතේ. ජපාන බැලුවොත් එහෙම, ඕස්ට්‍රේලියාව බැලුවොත් එහෙම. හැම දියුණු රටම කරන්නේ ඒක. මොකද කරන්නේ? උන්ගේ රටේ දරුවෝ ටික අරගෙන උන්ගේ දරුවෝ පැටව අරගෙන අධ්‍යාපනය දීලා, සෞඛ්‍ය දීලා, පුහුණුව දීලා, වෘත්තීය දැනුම දීලා, කන්න බොන්න දීලා මානව ප්‍රාග්ධන බවට පත් කරනවා. වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, සැලසුම් ශිල්පියෝ වගේ ඉහළම රැකියා ටික උන්ගේ කරනවා. එතකොට ඒ රටවල් වල ඩිෆිකල්ට් රැකියා තියෙනවනේ. අමාරු රැකියා, දීවර කටයුතු, ඔය අමාරු තාක්ෂණික නිෂ්පාදන කටයුතු, රසායනික ද්‍රව්‍ය කටයුතු, ඒ ඩිෆිකල්ට් රැකියා ටිකට, අමාරු රස්සා ටිකට ලංකාව, ඉන්දියාව, පාකිස්තානය වගේ අය දෙන්න. ඩේන්ජරස් රැකියා ටිකට විදේශවලින් ගිහින් විශේෂයෙන්ම මේ රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත දේවල්, විදුලි ආශ්‍රිත දේවල්, විකිරණ පිටවන ඔය පිළිකා හැදෙන්න පුළුවන් නිෂ්පාදන ආශ්‍රිත දේවල් වලට ලංකාව, ඉන්දියාව, පාකිස්තාන වගේ රටවල් වල ගිහින්. ඩයර්ටි ඔය මේ පිරිසිදු කිරීම කරන්න, අතුපතු ගන්න නේද? කාණු පද්ධති පිරිසිදු කරන්න ඩයට් රැකියාව වලට ලංකාව, ඉන්දියාව, පාකිස්තානයේ ඒතර ඇත්තට ගත්තොත් අපේ අය ගිහිල්ලා කරන්නේ මෙන්න මේ 3D රැකියාව. අපේ ලංකාවට ඇවිල්ලා මොනවා කිව්වත්, Facebook එකේ මොන ෆොටෝ දැවවත්, ඇත්තටම අපේ රටේ මිනිස්සු විදේශගත වෙලා කරන්නේ මොනවද පුතේ? 3D රැකියාව. බහුතරය හොඳේ. බහුතරය, අති බහුතරය. හොඳ රැකියා කරන අය ඉන්නවා. මම කියන්නේ සාමාන්‍යයෙන් අති බහුතරය කරන්නේ ඕක. අන්න පුතේ රටක් දියුණු වෙන්න නම් ඒ රටේ මානව සම්පත, දරු සම්පත අරගෙන, ළමයි ටික අරගෙන මෙන්න මේ කියන දේවල් දීලා නිපුණ ශ්‍රමිකයෝ බවට, මානව ප්‍රාග්ධන බවට පත් කරගන්න. මානව ප්‍රාග්ධන බවට පත් කරගන්න. මෙන්න පුතේ කරන්න පුළුවන් දේවල්. පළවෙනි එක ලියන්න පුතේ. අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම බලපාන සාධක. පළවෙනි ලියන්න අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම. පුතා දන්නවද ඒ රටවල් වල පුතේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම. ඒ රටවල පුතේ අධ්‍යාපනයේට දළදේශීය නිෂ්පාදනය 106කට වඩා වෙන් කරනවා. අධ්‍යාපනයේට දළදේශීය නිෂ්පාදනය 106කට වඩා වෙන් කරනවා. දරුවන්ට හොදට උගන්වනවා. අපේ වගේ රටවල් වල ඉතාම අඩුයි. දෙකකට අඩුයි සාමාන්‍ය ලංකාවේ අධ්‍යාපනයට ඇත්ත වශයෙන් වෙන මුදල. ඇත්ත වශයෙන් වෙන මුදල 1.5 දෙකක් වගේ. ඉතාම අඩුයි. දෙවෙනි එක ලියන්න පුතේ. ශ්‍රමිකයන් පුහුණු කිරීම. පුහුණු කරන්න. ශ්‍රමිකයන් පුහුණු කරන්න.
දැන් ඔබ දන්නෝනේ ඔබේ ඉස්කෝලේ ගුරු මාස 3-4කට සැරයක් විතර යනවා ගුරු පුහුණුවට. පුහුණු කරන්න ඕනේ. මේ උගන්වන්නේ අමතක වෙනවා. දැන් විශේෂයෙන්ම ආර්ථික විද්‍යාව වගේ විෂයන් නම් ඉස්කෝලේ ගුරුවරයෙක්ම ඉගෙන ගන්න ඕන කියලා මම නිතර කියන කතාවක්. මම මගේ පන්තියෙන් පිට ඔය පන්තියකට ඔබ ගියත් අනිවාර්යයෙන්ම ඉස්කෝලේ ගුරුවරයෙක් ගන්න. මේක නිතර වෙනස් වෙනවා. මේ වෙනස් වෙන දේවල් ග්‍රහණය කරලා දෙන්නේ කාටද පුතේ? ඉස්කෝලේ ගුරුවරයාට. හා ගුරුවරයා පුහුණු කරනවා. පුහුණු කරාම මොකද වෙන්නේ? ඵලදායීතාව වැඩි වෙලා මානව ප්‍රාග්ධනය බවට පත් වෙනවා. පුහුණු කිරීම. ඊළඟ කියන්නේ ඉගෙනුම් මගින් දැනුම හා නිපුණතා වර්ධනය. ඉගෙනුම් මගින් දැනුම හා නිපුණතා වර්ධනය. ඉගෙනුම් මගින් දැනුම හා නිපුණතා වර්ධනය. අර කියනවනේ නිපුණතා හඳුනගන්න. ඉගෙනුම් මගින් නිපුණතා වර්ධනය. මේ අහන්නකො. දරුවන් තුර තියෙන නිපුණතා හඳුන ගන්න. අපේ රට බලන්න පුතේ. නිකාංග උගන්වනවා. අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක භාවය පිළිබඳ ශ්‍රී ලංකාවේ ගැටලුවක් තියෙනවා. නමුත් 1-11 ඉඳන් උගන්වන නිකා ආය උසස් පෙළ නිකන් උගන්වනවා. විශ්වවිද්‍යාල නිකන් උගන්වනවා. කාර්මික විද්‍යාල තියෙනවා. තාක්ෂණික විද්‍යාල තියෙනවා. ගුරු විද්‍යාල තියෙනවා. නේද? ගුරු විද්‍යාල තියෙනවා. නේ NVQ ටෙක් දන්නවනේ පුතා ඒවා තියෙනවා. සාල දරුවෝ පුරුදු කරන්න විශාල වියදමක් දරනවා. විශාල සංවිධාන ව්‍යුහයක් තියෙනවා. අන්න මානව ප්‍රාග්ධන බිහි කරන්න. රටක සංවර්ධනයේ අවශ්‍යතාවයට. ඊළඟට පෝෂණය සෞඛ්‍ය තත්ත්වයේ ඉහළ නැංවීම. 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 බලන්න පුතේ අපේ රටේ විශාල හොඳට දරුවා උපදින්න කලින් ගර්භණී මාතාවන්ට දෙනව මොකක්ද? රුපියල් 20000ක පෝෂණ මල්ල. දරුවා උපදින්න කලින් දරුවා මව් කුසේ ඉඳිද්දී පෝෂණය ගැන හිතන්න. මොකක්ද අවසාන අපේක්ෂාව? රට තුළ නිරෝගී සෞඛ්‍ය සම්පන්න දරු සම්පතක් මානව සම්පතක් බිහිගන්නේ. එතෙන් පටන් සෞඛ්‍ය පහසුකම් පෝෂණ පහසුකම් නේද? කයව නේද ත්‍රිපෝෂ? ත්‍රිපෝෂ ගුලි කවලා ඉන්ජෙක්ෂන් ගහලා ලෙඩ වුණාම බෙහෙත් දීලා කොරෝනා වලට ඉන්ජෙක්ෂන් ගහලා මේ මොකද්ද පුතේ බලාපොරොත්තු වෙන්නේ? රට තුළ නිරෝගීමත් ශ්‍රම බලකාය මානව ප්‍රාග්ධනයක් බිහි කිරීම. හරිද? රයිට්. එහෙනම් මගේ පුතේ පුතාට අවසාන වශයෙන් උත් නැවතත් මතක් කරනවා මේ ප්‍රශ්න දෙක කරන්න ලබන සතියේ ටියුට් එක තියෙනවා. ලබන සතියේ පටන් ගන්නෙ මම පුතේ පාස් පේපර් වලින්. අනිවාර්යෙන්ම පන්ති ඉන්න දරුවෝ සියලු දෙනා මේ නිබන්ධනය ලබා ගන්න. මේ නිබන්ධනය ඔබ සතුටු තිබිය යුතුයි ලබන සතියේ පන්තිට එනකොට. හරිද? රයිට්. ඇති. අතර කතාව නතර කරනවා. ආයුබෝවන් තෙරුවන් සරණයි. පුතාට ප්‍රශ්න තියෙනවා WhatsApp group එකට දාන්න. හරිද? නැත්නම් පුතා ප්‍රශ්න දෙන්න මට WhatsApp පණිවිඩයක් එවන්න. හරිද? රයිට්.